ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය. විශේෂයෙන්ම ආස්තරයක් වැනි වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒ වර්ගඵලයේ සිදුවන වැඩිවීම තමයි ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය කියලා කියන්නේ. ඕනම වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවනකොට ප්‍රසාරණය සිද්ධ වෙනවා. නමුත් ආස්තරයක් වැනි වස්තුවක මේ සිද්ධ වෙන ප්‍රසාරණය අපිට වැඩියෙන්ම නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ වර්ගඵලයේ වැඩිවීමක් විදියට. ඒ වර්ගඵලයේ වැඩිවීමක් හැටියට නිරීක්ෂණය කරන ප්‍රසාරණයට තමයි අපි කියන්නේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය කියලා. ආරම්භක වර්ගඵලයක කැපිටල් A කියලා හිතමු. වර්ගඵලයක තියෙන වස්තුවක නැත්නම් ආස්තරයක උෂ්ණත්වය ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවුවොත් වර්ගඵලය වැඩි වෙනවා. ඒ වර්ගඵලයේ වැඩිවීමට අපි කියන්නේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය කියලා. ඔය විදිහට වර්ගඵලයේ වැඩි වෙනවා. ඒ වර්ගඵලයේ වැඩිවීම මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. මම ගන්නම් ඒක ඩෙල්ටා A කියලා. එතකොට ආරම්භක වර්ගඵලයේ A උෂ්ණත්වයේ ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවුවාම ඩෙල්ටා A කියලා ප්‍රමාණයකින් වර්ගඵලයේ වැඩි වෙනවා. ඉතින් අත් වශයෙන්ම කියනවා නම් මේ වර්ගඵලයේ වැඩිවීම ඊට සුළු ප්‍රමාණයකින් සිද්ධ වෙන්නේ. ඝන ද්‍රව්‍යයක මේ සිදුවන ප්‍රසාරණය ඊටම කුඩා ප්‍රසාරණයක්. නමුත් මම මේ රූප සටහන පැහැදිලිව දක්ව ගන්න අවශ්‍ය නිසා මේ විදිහට ප්‍රසාරණය නැත්නම් වර්ගඵලයේ වැඩිවීම නිරූපණය කරලා තියෙනවා. ඉතින් රූප සටහනට අනුව ගත්තාම නම් ඒ වර්ගඵලයේ වැඩිවීම සෑහෙන පමණ විශාල විදියට තමයි නිරූපණය කරලා තියෙන්නේ. නමුත් අපි දැනගන්න ඕන ඝන ද්‍රව්‍යයක සිදුවන ප්‍රසාරණයක විශාල වශයෙන් සිදුවන ප්‍රසාරණයක් නෙමෙයි කුඩා ප්‍රමාණයෙන් සිදුවන ප්‍රසාරණයක් කියලා. මොකද මම කලින් සාකච්ඡා කරා මේ ප්‍රසාරණය කියන එක සිද්ධ වෙන්නේ මේ ඝන ද්‍රව්‍යය හැදිලා තියෙන අණු පරමාණු අතර දුර අණු දෙකක් අතර දුර නම් අපි කියනවා අණුක දුර අන්තරාණුක දුර. ඒ අන්තරාණුක දුර සුළු වශයෙන් වැඩිවීම නිසා. එතකොට ඒ අන්තරාණුක දුර සුළු වශයෙන් වැඩිවීම නිසා සුළු වශයෙන් පරිමාව වැඩිවීමක් තමයි අපි ඒ ඝන වස්තුවේ නිරීක්ෂණය කරන්නේ. එනිසා මේ පරිමාව වැඩිවීම හෝ වර්ගඵලයේ වැඩිවීම හෝ සිදුවෙන්නේ කුඩා ප්‍රමාණයකින්. හොඳයි, එතකොට මෙන්න මේ විදිහට මේ ඕනෑම ද්‍රව්‍යයකින් හදලා තියෙන ආස්තරයක් වැනි වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒකේ වර්ගඵලය වැඩි වෙනවා. ඉතින් අපි ඒකට කියවනේ ප්‍රසාරණය කියලා, ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය කියලා. නමුත් මේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය කොච්චරද කියන එක, සිදුවන වර්ගඵලයේ වැඩිවීම කොච්චරද කියන එක මේ ඩෙල්ටා තීටා උෂ්ණත්වාන්තරය සහ ඒ ආස්තරයේ ආරම්භක වර්ගඵලය මත රඳා පවතිනවා පමණක් නෙමෙයි. ඒ ආස්තරයේ හදලා තියෙන ද්‍රව්‍යය මොකක්ද කියන කාරණේ මතත් රඳා පවතිනවා. වර්ගඵලයේ වැඩිවීම යනු ඩෙල්ටා A කියන එක රඳා පවතින සාධක විදිහට අපි ගත්තොත් එහෙම ආස්තරයේ මූල වර්ගඵලයේ A මත රඳා පවතිනවා. ඊළඟට මේ ආස්තරයේ කොපමණ උෂ්ණත්වාන්තරයකට පත් කරනවාද කියන කාරණේ මත රඳා පවතිනවා. ඒ විතරක් නෙමෙයි මේ ආස්තරයේ හදලා තියෙන්නේ මොන ද්‍රව්‍යෙන්ද කියන එක මත රඳා පවතිනවා. ඒ කියන්නේ ආස්තරයේ හදලා තියෙන ද්‍රව්‍ය අපිට ඇලුමිනියම්, යකඩ, පිත්තල, වානේ ඔය වගේ විවිධ ද්‍රව්‍ය වලින් මේ ආස්තරය හදන්න පුළුවන්. ඉතින් ආස්තරයේ හදලා තියෙන ද්‍රව්‍ය මොකක්ද කියන එක මතත් රඳා පවතිනවා. ඉතින් මෙන්න මේ කාරණා දෙකම, ඒ කියන්නේ ආස්තරයේ මුල් වර්ගඵලය සහ ඒකපත් කරන උෂ්ණත්වාන්තරය කියන කාරණා දෙක, ඒ සාධක දෙක අපි නියතව තියාගත්තොත් අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් ආස්තරයේ හදලා තියෙන ද්‍රව්‍ය මත ඒ ආස්තරයේ ඇති වෙන ප්‍රසාරණය රඳා පවතිනවා කියන එක. එහෙමනම් ඒ ප්‍රසාරණය කෙරෙහි බලපාන ද්‍රව්‍ය මත රඳා පවතින යම්කිසි නියතයක් තියෙනවා. අපි ඔය රේඛීය ප්‍රසාරණයේදීත් මේක අර්ථ දැක්වුවා. අපි කිව්වා රේඛීය ප්‍රසාරණතාවය කියලා. මෙතෙන්දී අපි මේ නියතය ශේෂ්ත්‍රඵල ප්‍රසාරණයේදී අපි ඒකට ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවය කියලා කියන්නේ. මේ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවය කියලා කියන්නේ
ඒ ශේෂ්ඨඵලයේ වැඩිවීම කෙරෙහි බලපාන ඒ වගේම ආස්තරය එහෙම නැත්නම් ඒ වස්තුව හදලා තියෙන ද්‍රව්‍ය මත රඳා පවතින නියතයක්. ඉතින් ශේෂ්ඨඵල ප්‍රසාරණතාවයට අපිට අර්ථ දක්වන්න පුළුවන් රේඛී ප්‍රසාරණතාවයට අර්ථ දක්වපු ආකාරයටම මෙන්න මේ විදිහට. සෙල්සියස් අංශක 1කින් උෂ්ණත්වයේ ඉහළ නැංවීමේදී ඒකක වර්ගඵලයක් සඳහා සිදුවන වර්ගඵලයෙහි වැඩිවීම ඒ වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාවය කියලා අර්ථ දක්වන්න පුළුවන්. මම නැවත කියන්නම්. සෙල්සියස් අංශක 1කින් උෂ්ණත්වයේ ඉහළ නැංවීමේදී ඒකක වර්ගඵලයක් සඳහා සිදුවන වර්ගඵලයෙහි වැඩිවීම ඒ වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාවය කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් අර රේඛීය ප්‍රසාරණතාවයේ අර්ථ දක්වපු විදිහටම එහෙම නැත්නම් රේඛීය ප්‍රසාරණතාවය සඳහා ප්‍රකාශනය ලියපු විදිහටම අපිට පුළුවන් මේ ශ්‍රේෂ්ඨඵල ප්‍රසාරණතාවය සඳහා ප්‍රකාශනය ලියන්න. එහෙම ලිව්වහම එනවා බීටා සමානයි ඩෙල්ටා A බෙදීම A ඩෙල්ටා තීටා කියලා. බීටා සමානයි ඩෙල්ටා A බෙදීම A ඩෙල්ටා තීටා. ඉතින් මේකෙන් අපි ඩෙල්ටා A කියන එක උක්ත කළොත් එහෙම ඩෙල්ටා A සමානයි A බීටා ඩෙල්ටා තීටා කියලා අපිට ලියන්න පුළුවන්. ඩෙල්ටා A කියලා කියන්නේ වර්ගඵලයේ සිදුවන වැඩිවීම. හොඳයි දැන් අපි හිතමුකෝ මේ ආස්තරයේ ආරම්භක වර්ගඵලයේ A1යි. ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වයේ ඉහළ නැංවුවම ආස්තරයේ වර්ගඵලයේ A2යි කියලා. ආරම්භක වර්ගඵලයේ A1යි ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් උෂ්ණත්වයේ ඉහළ නැංවුවාට පස්සේ ආස්තරයේ වර්ගඵලයේ A2යි. මේ ආස්තරය හදලා තියෙන ද්‍රව්‍ය ප්‍රසාරණතාවය බීටා. එහෙම වුණොත් දැන් අපි අර ශේෂඵලයේ වැඩිවීම සඳහා ලිව්වනේ ප්‍රකාශනය ඩෙල්ටා A සමානයි A බීටා ඩෙල්ටා තීටා. ඉතින් මේ වැඩිවීම සඳහා ශේෂඵලයේ වැඩිවීම සඳහා ප්‍රකාශනය ඩෙල්ටා A සඳහා ප්‍රකාශනය මේ ලියලා තියෙන්නේ. ඉතින් අපි බීටා සඳහා ප්‍රකාශනය ලිව්වොත් බීටා උක්ත කරලා ලියන්න ඕන. ඉතින් අතරම මේ සම්බන්ධතාවයේ අපි ශේෂඵල ප්‍රසාරණතාවයේ අර්ථ දැක්වීම ඇසුරෙන් ලබා ගත්තේ. මේක ඊටාම වැදගත්. මේක වටිනවා. මතක තියාගන්න අවශ්‍ය වෙනවා ළමයි මේක. අත් වශයෙන්ම ඒ ශේෂඵල ප්‍රසාරණතාවයේ අර්ථ දැක්වීම ඇසුරෙන් තමයි මේක මතක තියාගන්න ඕන. ඉතින් ආරම්භක වර්ගඵලයේ A1 නම් පසු වර්ගඵලයේ A2 නම් මට මෙතන ඩෙල්ටා A කියන එක ලියන්න පුළුවන් A2 ඍණ A1 කියලා. A2 ඍණ A1 කියලා ලියන්න පුළුවන්. ඒ වගේම මෙතන A කියලා අරගෙන තියෙන්නේ අපි ආරම්භක වර්ගඵලය. ඒක කියලා ගත්ත හැකි. එතකොට A1 බීටා ඩෙල්ටා තීටා. දැන් මම මේකෙන් A2 උක්ත කරන්නම්. එතකොට A2 සමානයි A1 ධන A1 බීටා ඩෙල්ටා තීටා. A1 පොදු සාධකයක් හැටියට ගත්තොත් A1 1 ධන බීටා ඩෙල්ටා තීටා කියලා අපිට ලැබෙනවා ප්‍රකාශනයේ. මේකත් අපිට වැදගත් මතක තියෙන්න ඕන ප්‍රකාශනයක් ශේෂඵල ප්‍රසාරණය සම්බන්ධයෙන්. ආස්තරයක උෂ්ණත්වයේ ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවුවම ඒකේ නව වර්ගඵලය A2 කියන එක තිබූ වර්ගඵලයේ ඒක ඇසුරෙන් ලැබෙන ප්‍රකාශනය තමයි මේ. එතකොට අපිට මේ සම්බන්ධතාවය වැදගත්. හොඳයි අපි මෙහෙම ගමු. අපිට පුළුවන් දැන් වස්තුවක් හදලා තියෙන ද්‍රව්‍යයක රේඛීය ප්‍රසාරණතාවයක් තියෙනවානේ. මොකද ඕනෑම වස්තුවක දිග පිළිබඳ මෙනුමක් අපිට ලබා ගන්න පුළුවන්. සමහර විට ඒකේ මුහුණක් තියෙනවා නම් ඒවැ වර්ගඵලයේ පිළිබඳ මෙනුමකුත් ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඒ දිග පිළිබඳ මෙනුම වෙනස් වෙන්නේ රේඛීය ප්‍රසාරණතාවයට අනුකූලව. වර්ගඵලයේ පිළිබඳ මෙනුම වෙනස් වෙන්නේ ඒ ශේෂඵල ප්‍රසාරණතාවයට අනුකූලව. ඒ වගේම ඒ වර්ගඵලයේ සම්බන්ධ මෙනුම් ගනිද්දිත් දිග පිළිබඳ මෙනුම් ඒ අතර තියෙන්න පුළුවන්. ඒවා රේඛීය ප්‍රසාරණතාවයට අනුකූලව තමයි වෙනස් වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ යම්කිසි ද්‍රව්‍යයක් සඳහා අපිට රේඛීය ප්‍රසාරණතාවය කියලා රාශියක් අර්ථ දක්වන්නත් පුළුවන්. ශේෂඵල ප්‍රසාරණතාවය කියලා රාශියක් පදයක් අර්ථ දක්වන්නත් පුළුවන්.
එතකොට දැන් අපි මෙතනදී ආස්තර සඳහා කියලා කිව්වට එතකොට ආස්තර හදලා තියෙන්නේ පිත්තල, වානේ, ඇලුමිනියම් වගේ දේවල් වලින් වෙන්න පුළුවන් නේ. ඒ වගේම අපි කලින් රේඛීය ප්‍රසාරණතාවයේ අර්ථ දක්වද්දී ඒ දඬු හදලා තියෙන්නේ පිත්තල, වානේ, ඇලුමිනියම් වගේ දේවල් වලින් වෙන්න පුළුවන් නේ. එතකොට අපි එතෙන්දී පිත්තල වල රේඛීය ප්‍රසාරණතාවය කියලා අර්ථ දැක්වුවා. එහෙම නැත්නම් ගන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් වානේ වල රේඛීය ප්‍රසාරණතාවය. එහෙම නැත්නම් වීදුරු වල රේඛීය ප්‍රසාරණතාවය කියලා. ඒ විදිහට මෙතන පිත්තලවල ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය, වානවල ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය කියලා. එතකොට එකම ද්‍රව්‍යයක් සඳහා රේඛීය ප්‍රසාරණතාවය සහ ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය කියලා පද දෙකක් අපි අර්ථ දක්වනවානේ. ඉතින් මෙන්න මේ පද දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ වගේ අවස්ථාවක්. හොඳයි, දැන් මම මේ කරන්න යන්නේ මේ ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය සහ රේඛීය ප්‍රසාරණතාවය අතර සම්බන්ධය ගොඩනගන්න. ශේෂ්ඨඵල ප්‍රසාරණතාවයත් රේඛීය ප්‍රසාරණතාවයත් අතර සම්බන්ධය ගොඩනගන්න පුළුවන්. මම මෙහෙම ගන්නම් ආස්තරයක්. ආරම්භක A1 වර්ගඵලයේ තියෙන ආස්තරයක්. මේකේ ආරම්භක වර්ගඵලයේ A1යි. ඒතර මේකේ ඩෙල්ටා තීටා ප්‍රමාණයෙන් උෂ්ණත්වයේ ඉහළ නැංගුවට පස්සේ වර්ගඵලය අපි හිතමු A2 බවට පත් වෙනවා කියලා. A2 බවට පත් වෙනවා. හැබැයි මම මෙතන අරගෙන තියෙන ඍජු කෝණාශ්‍රාකාර ආස්තරයක්. මේ ඍජු කෝණාශ්‍රාකාර ආස්තරේ දිග පිළිබඳ මිනුමක් සහ පළල පිළිබඳ මිනුමක් තියෙනවා. මම A2 AB කියලා ගන්නම්. එතකොට උෂ්ණත්වයේ ඉහළ නම් වල වර්ගඵලයේ වැඩි කරනකොට දිග පිළිබඳ මිනුම වෙනස් වෙනවා. ඒ වගේම පළල පිළිබඳ මිනුමත් වෙනස් වෙනවා. දිගත් වැඩි වෙනවා, පළලත් වැඩි වෙනවා. මම ඒ නිසා නව දිග සහ පළල A' B' කියලා ගන්නවා. වර්ගඵලයේ වෙනස් වීමත් සමගම ආස්තරයේ දිග පළලත් වෙනස් වෙනවා. ඉතින් ඒ දිග පළල අපිට A' B' කියලා ගන්න පුළුවන්. දැන් මේ දිග වෙනස් වීම සිද්ධ වෙන්නේ මෙතන A'. දිග වෙනස් වීම සිද්ධ වෙන්නේ ඒක දිග පිළිබඳ මෙනුමක් නිසා රේඛීය ප්‍රසාරණතාවයට අනුකූලව. පළල වෙනස් වීම සිද්ධ වෙන්නේ රේඛීය ප්‍රසාරණතාවයට අනුකූලව. ඉතින් දිග සහ පළල වෙනස් වීම සඳහා නැත්නම් නව දිග සහ නව පළල සඳහා අපිට රේඛීය ප්‍රසාරණතාවය ඇසුරින් ලියන්න පුළුවන් අර කලින් ලියපු සමීකරණය L2 සමානයි L1 වාරයක් එක දන ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සමීකරණය භාවිතා කරලා අපිට ලියන්න පුළුවන්. ඒ වගේම ශේෂ්ඨඵලයේ වෙනස් වීම සිද්ධ වෙන්නේ ශේෂ්ඨඵල ප්‍රසාරණතාවයට අනුකූලව. ඉතින් ඒ සඳහා ප්‍රකාශනය අපිට ලියන්න පුළුවන්. කලින් අපි ලිව්වා වගේ A2 සමානයි ඒක වාරයක් එක දන බීටා ඩෙල්ටා තීටා කියලා. මම ගන්නම් එතකොට මේ ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා නම් L2 සමානයි L1 වාරයක් එක දන ඇල්ෆා ඩෙල්ටා තීටා කියන සමීකරණය ඇසුරින් මට මේ දිග පිළිබඳ මෙනුමට ලියන්න පුළුවන් A' සමානයි A වාරයක් එක දන ඇල්ෆා ඩෙල්ටා තීටා. ඒ වගේම පළල සඳහා මම ලිව්වොත් එහෙම නව පළල B' සමානයි කලින් තිබුණේ B වාරයක් එක දන බීටා ඩෙල්ටා තීටා. ඔය විදිහට ලියන්න පුළුවන්. ඒ වගේම ශේෂ්ඨඵල ප්‍රසාරණතාවයේ බීටා කියලා ගත්තොත් එහෙම ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය බීටා නම් අපිට ලියන්න පුළුවන් A2 සමානයි A1 වාරයක් එක දන බීටා ඩෙල්ටා තීටා කියලා. හොඳයි, ඒ වගේම දැන් අපිට මුල් වර්ගඵලයේ A1 කියන එක සිම්පල් A වාරයක් සිම්පල් B කියලා දිග පළල ගුණිතයක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම පසු වර්ගඵලයේ A2 සමානයි A' B' කියලා නව දිග සහ නව පළල ඇසුරින් ඒ දිග පළල වල ගුණිතයක් හැටියට දක්වන්න පුළුවන්. ඉතින් එහෙම දක්වපුවම මෙතන A2 වෙනුවට අපි ලියනවා මේ සමීකරණයට මම ආදේශ කරන්නම් A2 සහ A1 සඳහා මෙතනින් අරගෙන A2 සඳහා ආදේශ කරොත් A' B' A1 සඳහා ආදේශ කරොත් AB කියලා ලැබෙනවා එක දන බීටා ඩෙල්ටා තීටා. පැහැදිලිද? ඒතර මම කලේ මෙන්න මේ සමීකරණේ A2 කියන පදේ වෙනුවට දිගපළල වල ගුණිතයක් විදිහට වර්ගඵලෙ ලිව්වමම A1 කියන්නේ මුල් වර්ගඵලේ
ඒක මුල් දිග පළල වල ගුණිතයක් හැටියට දැක්වුවා. දැන් මට පුළුවන් ආයසරයක් මෙතනින් A' සහ B' සඳහා ලබාගත් ප්‍රකාශන මෙතනට ආදේශ කරන්න. යනුව A' කියලා කියන්නේ A වාරයක් එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. B' කියලා කියන්නේ B වාරයක් එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. සමානයි අනිත් පැත්තේ AB වාරයක් එක ධන බීටා ඩෙල්ටා තීටා. ඔය විදිහට ලැබෙනවා. දැන් මේ සමීකරණේ දෙපැත්තෙම සමාන පද අයින් කළොත් AB ගුණිතය මෙතනත් AB තියෙනවා. අයින් කරන කපලා බලන්න පුළුවන්. ඒතර එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා වාරයක් එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා ලැබෙනවා. ඒතර එන්නේ එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටාගේ වර්ගය. මේ පැත්තේ එක ධන බීටා ඩෙල්ටා තීටා. ඔහොම ලැබෙනවා. දැන් මම මේ එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටාගේ වර්ගයේ ද්විපද ප්‍රකාශනයක් විදිහට ප්‍රසාරණය කරන්න. එහෙනම් ප්‍රසාරණය කරපුවාම එනවා එක ධන 2 ඇල්ෆා ඩෙල්ටා තීටා ධන ඇල්ෆා ඩෙල්ටා තීටා වර්ග වුණාම ඇල්ෆා ඩෙල්ටා තීටාගේ වර්ගය කියලා ලැබෙනවා. ඊළඟට මේ පැත්ත සමානයි එක ධන බීටා ඩෙල්ටා තීටා. දෙපැත්තෙන් සමාන පද කපලා දාන්න පුළුවන්. එකට එක මේ පැත්තේ කැපිලා යනවා. ඒ වගේම මෙතන ඇල්ෆා ඩෙල්ටා තීටාගේ වර්ග පදයක් එන්නේ. ඉතින් ඇල්ෆා කියන්නේ කුඩා අගයක් නිසා ඇල්ෆා වර්ගය කියන්නේ ඇල්ෆාට වඩා බොහෝ සෙයින් කුඩා අගයක්. ඒ හින්දා අපිට මේ ඇල්ෆා වර්ගයේ අඩංගු පද ඉවත් කරන්න පුළුවන්. එහෙම ඉවත් කරපුවම මේ පැත්තේ ඉතුරු වෙන්නේ 2 ඇල්ෆා ඩෙල්ටා තීටා. අනිත් පැත්තේ බීටා ඩෙල්ටා තීටා. ඉතින් ඩෙල්ටා තීටා කියන එක බිඳුවට අසමාන නිසා ඩෙල්ටා තීටා අසමානයි බිඳුව නිසා අපිට මේ දෙපැත්තෙම ඩෙල්ටා තීටා ඉවත් කරන්න පුළුවන්. එහෙම ඩෙල්ටා තීටා ඉවත් කරපුවම අපිට ලැබෙනවා 2 ඇල්ෆා සමානයි බීටා කියලා. ඒ කියන්නේ මේ ප්‍රතිඵලය මගින් අපිට ලැබෙන්නේ යම්කිසි ද්‍රව්‍යයක ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවය එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයක් කියන එක. ඒ කියන්නේ අපි හිතමුකෝ ද්‍රව්‍ය වාහන කියලා. වාහනවල ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවය වාහනවල රේඛීය ප්‍රසාරණතාවය වගේ දෙගුණයක් කියන එක තමයි මේ සම්බන්ධතාවය ඇතුළෙන් ලැබෙන්නේ. මේකත් අපිට වැදගත් සම්බන්ධතාවයක්. හොඳයි අපි ඊළඟට සාකච්ඡා කරමු පරිමා ප්‍රසාරණය පිළිබඳව. පරිමා ප්‍රසාරණය ඝන ද්‍රව්‍යයක සිදුවන පරිමා ප්‍රසාරණය. අත් වශයෙන්ම මේ රේඛීය ප්‍රසාරණය කිව්වත් ශේෂ්ත්‍රඵල ප්‍රසාරණය කිව්වත් මේ සියල්ලටම අදාළ වෙන්නේ පරිමා ප්‍රසාරණය. මොකද තැටියක් ආකාරයට හැදුවත් දණ්ඩක් ආකාරයට හැදුවත් සිද්ධ වෙන්නේ පරිමාව ප්‍රසාරණය වීම. ඒ කියන්නේ පරිමාව වැඩිවීම. උෂ්ණත්වය ඉහළ නංවනකොට පරිමාව වැඩිවීම තමයි සිද්ධ වෙන්නේ. නමුත් දණ්ඩක් වගේ වස්තුවක ඒ පරිමාව වැඩිවීම දිග වැඩිවීමක් හැටියට අපිට නිරූපණය වෙන හින්දා තමයි අපි එතෙන්දී රේඛීය ප්‍රසාරණය කියලා රාශියක් අර්ථ දැක්ුවේ. ඒ වගේම ආස්තරයක් වගේ වස්තුවක අපිට පැහැදිලි විශාලතම මිනුමක් හැටියට ලැබෙන්නේ වර්ගඵලයනේ. ඒ නිසා උෂ්ණත්වය ඉහළ නංවනකොට වර්ගඵලයේ වැඩිවීමක් හැටියට තමයි ප්‍රසාරණය නිරූපණය වෙන්නේ. එහෙනම් අපි ඒකේ වර්ගඵල ප්‍රසාරණය නැත්නම් ශේෂඵල ප්‍රසාරණය කියලා කිව්වා. නමුත් ඒ හැම ප්‍රසාරණයකදීම පරිමාව ප්‍රසාරණය වෙනවා. ඒ නිසා මේක අලුත් දෙයක්ුත් නෙමෙයි බලද්දි. කොහොම නමුත් ඕනෑම වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒ වස්තුවේ පරිමාව වැඩිවීම තමයි අපි පරිමා ප්‍රසාරණය කියලා කියන්නේ. ඉතින් අපි බලමු ඒ පරිමා ප්‍රසාරණය ශේෂ්ත්‍රඵල ප්‍රසාරණයේදී වගේම ඒ වගේම රේඛීය ප්‍රසාරණයේදී වගේම වස්තුවක පරිමාව වැඩිවීම කෙරෙහි වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවනකොට ඒකේ පරිමාව වැඩිවීම කෙරෙහි එහෙම නැත්නම් පරිමා ප්‍රසාරණය කෙරෙහි බලපාන ඒ වගේම ඒ වස්තුව හදලා තියෙන ද්‍රව්‍ය මත රඳා පවතින රාශියක් තියෙනවා. එක්තරා පදයක් තියෙනවා. අපි ඒකට කියන්නේ පරිමා ප්‍රසාරණතාවය කියලා. ඉතින් ওই පරිමාව වැඩිවීම මම අර කලින් සාකච්ඡා කරා වගේම වස්තුවක උෂ්ණත්වය ඉහළ නැංවීමේදී ඒකේ පරිමාව වැඩිවීම ඩෙල්ටා V කියලා ගත්තොත් මේ ඩෙල්ටා V නැත්නම් පරිමාව වැඩිවීම රඳා පවතිනවා ඒකේ ආරම්භක පරිමාව මත. ඊළඟට ඒක රඳා පවතිනවා ඒ වස්තුව පත් කරන උෂ්ණත්වාන්තරය මත. ඒ වගේම මම කලිනුත් ගත්තා වගේ පරිමා වැඩිවීම නැත්නම් පරිමා ප්‍රසාරණය රඳා පවතින තවත් සාධකයක් තමයි වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ මත
වස්තුව සාදා ඇති ද්‍රව්‍ය මත රඳා පවතින පරිමාව වැඩිවීම නැත්නම් පරිමා ප්‍රසාරණය කෙරෙහි බලපාන ඒ රාශිය අපි පරිමා ප්‍රසාරණතාවය කියලා හඳුන්වනවා. ඉතින් අපිට පරිමා ප්‍රසාරණතාවයේ අර්ථ දක්වන්න පුළුවන්. පරිමා ප්‍රසාරණතාවය මෙන්න මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්. මම ඒ අර්ථ දැක්වීම කියන මෙන්න මේ විදිහට වස්තුවක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී ඒකක පරිමාවක් සඳහා සිදුවන පරිමාවේ වැඩිවීම එම වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ පරිමා ප්‍රසාරණතාවය කියලා අර්ථ දක්වන්න පුළුවන්. ආයසරයක් වස්තුවක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී ඒකක පරිමාවක් සඳහා පරිමාවේ සිදුවන වැඩිවීම එම වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ පරිමා ප්‍රසාරණතාවය කියලා අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් මම දැන් මේ රේඛීය ප්‍රසාරණතාවයේ අර්ථ දක්වද්දිත් ශේෂ්ඨඵල ප්‍රසාරණතාවයේ අර්ථ දක්වද්දිත් ඒ වගේම දැන් මේ පරිමා ප්‍රසාරණතාවයේ අර්ථ දක්වද්දිත් හැමතිස්සෙම කිව්වේ මම වස්තුවක උෂ්ණත්වයේ සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී කියලා. ඇත්තට මේක සෙල්සියස් 1කින් විතරක් නෙමෙයි අපිට ඕනනම් කෙල්වින් 1කින් ඉහළ නැංවීමේදී කියලා කියන්නත් පුළුවන්. ඒ කොහොම කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඒකට හේතුව තමයි සෙල්සියස් 1ක ඉහළ නැංවීම කෙල්වින් 1ක ඉහළ නැංවීමට සමාන වෙනවා. තව විදිහකට කියනවා නම් යම්කිසි උෂ්ණත්ව අන්තරයක් සෙල්සියස් වලින් ගත්තත් එම උෂ්ණත්ව අතරේ කෙල්වින් වලින් ගත්තත් එකම අගයක් ලැබෙන්නේ. ඒ නිසා මේක සෙල්සියස් 1කින් ඉහළ නැංවීමේදී කියලා කිව්වත් කමක් නැහැ. කෙල්වින් 1කින් ඉහළ නැංවීමේදී කියලා කිව්වත් ඒකේ වරදක් නැහැ. ඒ දෙකම ඒකට යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ රේඛීය ප්‍රසාරණතාවය නැත්නම් ශේෂ්ඨඵල ප්‍රසාරණතාවය පරිමා ප්‍රසාරණතාවයේ සඳහා ඒකක ලියනකොට සෙල්සියස් අංශකයට කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙල්විනයට කියලා ලියන්නත් පුළුවන්. ඒ දෙකෙන් කොයික ලිව්වත් වරදක් නැහැ. හොඳයි. දැන් අපි පරිමා ප්‍රසාරණතාවයේ අර්ථ දක්වපු නිසා ඒ පරිමා ප්‍රසාරණතාවයේ ගැමා කියලා ගත්තොත් ගැමා අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා V බෙදීම V ඩෙල්ටා තීටා. ඒ ගැම අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා V බෙදීම V ඩෙල්ටා තීටා කියලා. හොඳයි අපි හිතමුකෝ යම්කිසි වස්තුවක ආරම්භක පරිමාව V1යි. මම මේ වස්තුව තෝරගන්නම් ඝනකාභ හැඩේ වස්තුවක් විදියට. හැබැයි මේක ඝනකාභ හැඩේ වස්තුවක් සඳහා පමණක් නෙමෙයි ඕනෑම හැඩයක වස්තුවක් සඳහා යොදා ගන්න පුළුවන්. ආරම්භක පරිමාව අපි හිතමු V1යි උෂ්ණත්වයේ ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංගුවට පස්සේ නව පරිමාව V2යි කියලා හිතමු. නව පරිමාව V2යි. එතකොට අපි අර කලින් ලබාගත් ප්‍රකාශනය ඩෙල්ටා V සමානයි දැන් අපි ගත්තේ මේකෙන් ගැමා සමානයි ඩෙල්ටා V බෙදීම V ඩෙල්ටා තීටා කියලා. මේක අපිට ඩෙල්ටා V කියන එක උක්ත කරන්න පුළුවන්. දැන් මේ සම්බන්ධතාවය මේ ගැමා සඳහා නැත්නම් පරිමා ප්‍රසාරණතාවය සඳහා සම්බන්ධතාවය මේකත් අපි දැනගන්න ඕන එකක්. ඒ වගේ මේකෙන් අපිට මේ ඩෙල්ටා V කියන පදය උක්ත කරන්න පුළුවන්. ඩෙල්ටා V සමානයි V ගැමා ඩෙල්ටා තීටා. මේ සම්බන්ධතාවයෙන් නැත්නම් මේ ප්‍රකාශනයෙන් අපිට ලැබෙන්නේ ඒ වස්තුවක උෂ්ණත්වයේ ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ නැංවීමේදී පරිමාවේ සිදුවන වැඩිවීම සඳහා ප්‍රකාශනය තමයි අපිට ওই විදිහට ලැබෙන්නේ. එතකොට මේ ඩෙල්ටා V කියන එක දැන් ආරම්භක පරිමාව V1 නම් පසු පරිමාව V2 නම් මේ පරිමා වෙනස ඩෙල්ටා V කියන එක අපිට ලියන්න පුළුවන් V2 ඍණ V1 කියලා. V2 ඍණ V1 සමානයි V කියන්නේ V1යි ගැමා ඩෙල්ටා තීටා. එතකොට මම මේකෙන් මේ V2 උක්ත කරගත්තොත් V2 සමානයි ඍණ V1 මම මේ පැත්තට ගෙනියන්නම්. එතකොට ධන V1 වෙනවා. V1 ධන. එතකොට V1 ගැමා ඩෙල්ටා තීටා. මේකෙන් අපිට ගත්ත හැකි V2 සමානයි V1 මම සාධකයක් හැටියට ගත්තොත් 1 ධන ගැමා ඩෙල්ටා තීටා කියලා. ඒකට උෂ්ණත්වයේ ඩෙල්ටා තීටා ප්‍රමාණයකින් ඉහළ ලංවනකොට ආරම්භක V1 පරිමාවක තිබිච්ච වස්තුවේ නව පරිමාව සඳහා ප්‍රකාශනයක් තමයි අපිට මේ විදිහට ලැබෙන්නේ. ඉතින් මේ මම අර කලින් කිව්වා වගේම
දැන් මෙතන මේ ගැමා කියලා කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක පරිමා ප්‍රසාරණතාවය. එතකොට අපි ගත්තොත් එහෙම වාහනේ වලට පරිමා ප්‍රසාරණතාවයක් තියෙනවා. ඉතින් වාහනේ කියන ද්‍රව්‍යයට අපි කලින් කිව්ව විදිහට රේඛීය ප්‍රසාරණතාවයක් තියෙනවා. ඒ වගේම ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවයක් තියෙනවා. පරිමා ප්‍රසාරණතාවයකුත් තියෙනවා. එතකොට එකම ද්‍රව්‍යයට මේ ප්‍රසාරණතාවයන් තුනම අර්ථ දක්වන්න පුළුවන්. එහෙමනම් මේවා අතර සම්බන්ධයක් තියෙන්නත් ඕන. දැන් අපි කලින් එහෙම රේඛීය ප්‍රසාරණතාවය සහ ශේෂ්ත්‍රඵල ප්‍රසාරණතාවය අතර සම්බන්ධය ලබා ගත්තා. ඒ වගේම රේඛීය ප්‍රසාරණතාවය සහ පරිමා ප්‍රසාරණතාවය අතර සම්බන්ධයක් ලබා ගන්නත් පුළුවන්. මොකද පරිමාව වැඩිවීම සිද්ධ වෙන්නේ වස්තුවක දිග පිළිබඳ මිනුම වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට. දැන් මම මේ අරගෙන තියෙන ඝනකාභ හැඩති වස්තුව ගත්තොත් එහෙම ඒ ඝනකාභ හැඩති වස්තුවේ දිග පළල උස අපි ගත්තොත් A B C කියන මේ මිනුම් තුන වස්තුවේ උෂ්ණත්වය ඉහළ නැංවීමේදී වැඩි වෙනවා. අපි ගමුකෝ A dash B dash C dash කියලා. හැබැයි ඒ වැඩිවීම සිද්ධ වෙන්නේ රේඛීය ප්‍රසාරණතාවයට අනුකූලව. ඉතින් ඒ වස්තුව හදලා තියෙන ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය අපි ගත්තොත් එහෙම ඇල්ෆා කියලා. රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා නම් රේඛීය ප්‍රසාරණතාවය ඇල්ෆා කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් L2 සමානයි L1 වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා කියන මේ සූත්‍රය භාවිතා කරලා නව දිග ඒ කලින් තිබිච්ච දිග ඇසුරෙන් ඒ වගේ නව පළල නව උස ඒ ඔක්කොම කලින් තිබිච්ච අගයන් ඇසුරෙන් A dash B dash සහ C dash සඳහා අගයන් ABC ඇසුරෙන් ලියන්න පුළුවන්. එහෙම ලිව්වොත් A dash සමානයි A වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා ලැබෙනවා. ඒ වගේම B dash සමානයි B වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. C dash සමානයි C වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. ඔය විදිහට ලැබෙනවා. ඒ වගේම දැන් මෙතන මේ ගත්ත ප්‍රකාශනයේ V2 සමානයි V1 වාරයක් 1 ධන ගැමා ඩෙල්ටා තීටානේ. මේ ප්‍රකාශනයේ මේ V1 සහ V2 වෙනුවට මේ A B C සහ A dash B dash C ඇසුරෙන් ලියන්න පුළුවන්. ඒ අනුව V1 කියන්නේ A B C. ඒ කියන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. V2 කියන්නේ A dash B dash C dash. දැන් අපි V1 සහ V2 සඳහා මේ පද ආදේශ කළොත් එහෙම මෙතන V2 කියන්නේ A dash B dash C dash සමානයි V1 කියන්නේ ABC වාරයක් 1 ධන ගැමා ඩෙල්ටා තීටා. දැන් මම A dash B dash C dash වෙනුවට ලියන්නම්. මම මේක මෙතනින් පටන් ගන්න. ඉඳ පොඩ්ඩක් මදි වෙන හින්දා A dash කියන්නේ A වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. B dash කියන්නේ B වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. C dash කියන්නේ C වාරයක් 1 ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. ඉතින් මේක සමානයි ABC වාරයක් එක ධන ගැමා ඩෙල්ටා තීටා. ඉතින් මෙතනදී මේ ABC කැපෙනවා. A B C මේ පදවලට කැපෙනවා. එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටාගේ ඝනය සමානයි එක ධන ගැමා ඩෙල්ටා තීටා කියලා ලැබෙන්නේ. මේ එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටාගේ ඝනය ප්‍රසාරණය කළොත් එකේ ඝනය 1යි. ඒ වගේම අපිට එනවා 3 වාරයක් එකේ වර්ගය ඇල්ෆා ඩෙල්ටා තීටා ධන 3 වාරයක් 1 ගුණ කිරීම ඇල්ෆා ඩෙල්ටා තීටාගේ වර්ගය ධන ඇල්ෆා ඩෙල්ටා තීටාගේ ඝනය. මෙන්න මේ විදිහට මේ ඝනජ ප්‍රකාශනයේ ප්‍රසාරණය කරන්න පුළුවන්. ඕක සමානයි 1 ධන ගැමා ඩෙල්ටා තීටා. ඉතින් එක කැපෙනවා. ඔහොම ඒ වගේම මෙතන මේ ඇල්ෆා කියන එක කුඩා නිසා
ඇල්ෆා වර්ගය ඇල්ෆා සමග සංසන්දනය කරලා බලනකොට බොහෝ සෙයින් කුඩා නිසා අපිට මේවා මේ ඇල්ෆා වර්ගයේ අඩංගු පද ඒ වගේම ඇල්ෆා ඝනයත් එහෙමමයි ගොඩක් කුඩායි ඇල්ෆා ඝනයේ අඩංගු වෙන පද අපිට ඒක ශූන්‍යයට ආසන්නයි කියලා සලකන්න පුළුවන්. ඒතර මෙතන ඉතුරු වෙන්නේ එකේ වර්ගය 1යි 3යි ඇල්ෆා ඩෙල්ටා තීටා 3යි ඇල්ෆා ඩෙල්ටා තීටා සමානයි අතන ගාමා ඩෙල්ටා තීටා. ඉතින් මේ ඩෙල්ටා තීටා කියන එක බිඳුවට අසමාන හින්දා ඩෙල්ටා තීටා අසමානයි බිඳුව නිසා අපිට මේ දෙපැත්තේ මේ ඩෙල්ටා තීටා කපලා ඉවත් කරන්න පුළුවන්. ඉතින් එහෙම කපපුවාම අපිට ලැබෙනවා 3යි ඇල්ෆා සමානයි ගාමා කියලා. ඉතින් මේ ප්‍රතිඵලයෙන් ලැබෙන්නේ අපිට යම්කිසි ද්‍රව්‍යයක රේඛීය ප්‍රසාරණතාවය වගේ තුන් ගුණයකට ඒකේ එම ද්‍රව්‍යයේ පරිමාණ ප්‍රසාරණතාවය සමාන බව. යම් ද්‍රව්‍යයක පරිමාණ ප්‍රසාරණතාවය එම ද්‍රව්‍යයේ රේඛීය ප්‍රසාරණතාවය වගේ තුන් ගුණයකට සමාන බව තමයි මේ සම්බන්ධතාවය ඇසුරෙන් අපිට ලැබෙන්නේ. ඉතින් මේ සම්බන්ධයත් අපිට වැදගත් වෙනවා ගැටලු විසඳීමේදී. දැන් අපි මේ වෙනකොට මේ පාඩම යටතේ රේඛීය ප්‍රසාරණතාවය, ශේෂඵල ප්‍රසාරණතාවය, පරිමාණ ප්‍රසාරණතාවය වගේ රාශි අර්ථ දක්වා ගත්තා. ඒ වගේම ඒව අතර තියෙන සම්බන්ධතාවයන් අපි ගොඩනගා ගත්තා, සම්බන්ධතාවයන් හොයාගත්තා. දැන් අපිට තියෙන්නේ මේ පාඩම යටතේදී ගැටලු විසඳීම. අපි මේ පාඩමේ මේ රේඛීය ප්‍රසාරණය, ශේෂඵල ප්‍රසාරණය සහ පරිමාණ ප්‍රසාරණය සම්බන්ධ ගැටලු විසඳුවට පස්සේ අපිට පුළුවන් ද්‍රවවල ප්‍රසාරණය පිළිබඳව ඊට පස්සේ වායු ප්‍රසාරණය පිළිබඳව පාඩම් වලට යන්න.